හරි. හරි. ඒතර අපි අන්තිමටම නතර වෙලා නතර වුණේ කොතනද? දැන් කලින් රෙකෝඩින්ග්ස් දැන් කලින් ටික බලන්න නැතුව ඇත්තට මේක බලන්න එපා. පාඩම බලන්න එපා. කලින් ටික නැතුව මේක කරන්න බෑ. හරි? කපාට මේක බලලා මේක කරන්න බෑ. හරි දැන් අන්තිම මේක කලින් ටික අපි අන්තිමටම වෙනම පාඩමකින් මම දුන්නා රෙකෝඩින් එකක් තියෙනවා වෙනම. ඒකට අපි හිටියේ කොතනද? grade 11 lesson 2. 11 වසර පාඩම දෙවෙනි පාඩමේ. ඒකෙදී අපි කරලා තියෙනවා මේ වෙද්දී අපි ඉන්ෆර්මේෂන් සිස්ටම් එකක් කියන්නේ මොකද්ද? ඉන්ෆර්මේෂන් සිස්ටම් එකක් කියන්නේ මොකද්ද? ඒකෙදි මැනුවල් ඉන්ෆර්මේෂන් සිස්ටම් එකක් කම්පියුටර් බේස් ඉන්ෆර්මේෂන් සිස්ටම් එකක් කියන්නේ මොකද්ද? ඒ වල තියෙන වෙනස්කම් ඒ ටික අපි කතා කරා. ඊළඟට ඉන්ෆර්මේෂන් සිස්ටම් එකක් හදන්න යද්දී ඩිවලොප් කරද්දී සිස්ටම් එකක් ඩිවලොප් කරද්දී ඒකට කියනවා වෙනම ස්ටෙප්ස් ටිකක් ෆලෝ කරන්න ඕන. අපි ඒකට කියනවා මොකද්ද? SDLC කියලා අපි කිව්වා. software development life cycle එක කියලා කිව්වා. software development life cycle සිංහලෙන් කිව්වොත් පද්ධති සංවර්ධන ජීවන චක්‍රය කියලා අපි කියනවා. ඒ කියන්නේ මේක චක්‍රයක්. නැවත නැවත වෙන චක්‍රයක් සිස්ටම් එකක් හදද්දී අපි අනුගමනය කරන මේක චක්‍රයක් ඒක. අපි ඉගෙනගෙන වුණාම මට තේරෙයි චක්‍රයක් කියලා. එතකොට ඒකෙදී අපි පියවර 6ක් කියවනේ ස්ටෙප්ස් 6ක් කිව්වා. ස්ටෙප්ස් 6ම අපි ස්ටඩි කරේ නෑ සම්පූර්ණයෙන්. ස්ටෙප්ස් 6ක් කියලා කිව්වා. එතකොට මේ ස්ටෙප්ස් 6න් පළවෙනි ස්ටෙප්ස් දෙක අපි මේ වෙද්දි කරලා තියෙන්නේ. පළවෙනි ස්ටෙප්ස් දෙක කරලා තියෙන්නේ. පළවෙනි ස්ටෙප් එක තමයි requirements correct කරන එක. නේ? අවශ්‍යතා හඳුනා ගන්නවා කියන්නේ. හරි. ඊළඟ දෙවෙනි ස්ටෙප් එක ගැනත් අපි කතා කරා. දෙවෙනි ස්ටෙප් එක ගැනත් කතා කරා. ඩිසයින් මොනවාද? සැලසුම් කරනවා කියන්නේ. අපි සිස්ටම් එක හදන්න කලින් එක සැලසුම් කරලා ඉන්න ඕන. ප්ලෑන් කරලා ඉන්න කියන එක. හරි. එතකොට ප්ලෑනින් ඒකත් අපි කතා කරා. તો රික්වයර්මන්ට්ස් ගන්නවා කියන එකද අපි කතා කරා. ගිහිල්ලා නිරීක්ෂණය කරන්න ඕනේ, ඉන්ටර්විව් කරන්න ඕනේ, ප්‍රශ්න ඒගොල්ලන්ට ඉදිරිපත් කරන්න ඕනේ. ඒගොල්ලන් තියෙන දේවල් අරගෙන බලන්න ඕනේ. අපි හදපු එකක් ඒගොල්ලන්ට පෙන්නන්න ඕනේ මේ වගේ එකක් හොඳද කියලා. ඒ ටික කරනවා අපි අවශ්‍යතාව හඳුනගන්න. ඊළඟට ප්ලෑන් කරනවා කියන එකට අපි ප්ලෑන් කරන්න ඕනේ හරියට ඉන්ටර්ෆේස් ටික හරියට ඩිසයින් කරගන්න ඕනේ. මොනවාද හાર્ඩ්වෙයාර් ටික මේකට සම්බන්ධ වෙන්නේ? මොනවා කොහොමද මේ software එකේ තොරතුරු data store වෙන්නේ කොහොමද? ඒ ටික කොහොම ප්ලෑන් කරගන්න ඕනේ. හරි. එතකොට ඒ ටික අපි විස්තරාත්මකව in detail ඩිස්කස් කරා ඉගෙන ගත්තා. හරි. එතකොට එතන තමයි දැන් අපිට කන්ටිනියු කරන්න තියෙන්නේ. දැන් මේ ටික බැලුවේ නැත්තම් මේ ටික ස්ටඩි කරේ නැත්තම් කලින් එක බලලා මේකට ඉන්න. ඒ ටික බලන්න නැතුව මේක බලන්න එපා. හරි. එතකොට ඔයගොල්ලන්ට ඔළුවට යන්නේ අපි ඉවරට නෝට් එකත් එතකොට තැනින් තැන තියෙන්නේ. ඒක බලලා ඒකේ නෝට් ටික ලියලා එතන ඉඳන් මේකට එන්න. හරි. එතකොට අපි එතන ඉඳන් අපි නතර කරපු තැන ඉඳන් යන් ඉස්සරහට කන්ටිනියු කරමු. හරි. දැන් අපි ඔන්න සිස්ටම් එකක් හදා ඉන්නේ. හරි. දැන් ඔයා සිස්ටම් එකක් හදා ඉන්නේ. හරි. හදා ඉන්නේ. පළවෙනියටම අපි ඒගොල්ලොන්ගෙන් මොනවද කරගන්න ඕනේ? අපි හදන software එකෙන් ඒගොල්ලන්ට මොකද්ද වෙන්න ඕනේ කියලා requirements ටික අපි අරගත්තා. දෙවෙනියට අපි software එක මේ system එක අපි කොහොමද හදන්නේ කියලා අපි complete plan එකක් සැලසුම් සැලසුම හරි අපි plan කරගත්තා. හරි. එතකොට තුන්වෙනියට මොකද්ද කරන්නේ? දැන් අපි තුන්වෙනි දේ තමයි කරන්න යන්නේ. හරි. ඒක වැදගත්ම දෙයක් coding the solution. අංක 3 දාගන්න. coding the solution. හරි. සිංහලෙන් කිව්වොත් ඛේද කරන්නේ. ඛේද කරන්නේ. දැන් අපි දැන් පළවෙනි පාඩම 11 වසරේ පළවෙනි පාඩම අපි කරේ නෑ තාම. පළවෙනි පාඩමේදී තියෙන ඇත්තට මේ ඛේදකරණය කොහොමද කරන්නේ කියන එක. ඛේදකරණ භාෂාවල් ගොඩක් තියෙනවා. ඒකෙන් එක භාෂාවක් තමයි පළවෙනි පාඩමේදී ඉගෙන ගන්න යන්නේ.
හරිද? ඒක කරේ නැතුව මේක කොහොමද කරන්න කියලා දැන් බය වෙන්න එපා. එහෙම මේ අපි දැන් කේතකරණය කරන්න යන්නේ. මොකද්ද මේ කේතකරණය කියන්නේ කියලා මම දැන් කියන්නේ. ඈ මොකද්ද මේ කෝඩින් කියලා කියන්නේ? ඔන්න දැන් තමයි අපි මේ සිස්ටම් එක හදන්න පටන් ගන්න. හරිද? අපි ස්ටෙප්ස් 6ක් ෆලෝ කරනවා කියලා අපි කිව්වා සිස්ටම් එකක් හදද්දි ඩෙවලොප් කරද්දි software එකක් ඩෙවලොප් කරද්දි. හරි මොබයිල් ෆෝන් එක වල ස්මාර්ට් ෆෝන් එක පාවිච්චි කරන ඇප් එකක් වුණත් හදද්දි මෙන්න මේ ස්ටෙප්ස් ටික තමයි සාමාන්‍ය ඉන්ජිනර් පාවිච්චි මේ ෆලෝ කරන්නේ. හරි. මීට වඩා වෙනස් ස්ටෙප්ස් උත් තියෙනවා ෆලෝ කරන. මීට වඩා වෙනත් ලයිෆ් සයිකල්ස් උත් තියෙනවා. හරි. අපි මේ කතා කරන්නේ සාමාන්‍ය ගොඩක් වෙලාවට ෆලෝ කරන ස්ටෙප්ස් ටික. දැන් අනිත් ඒවාත් තියෙනවා. ඕක කියනවා මට ඕන තරම් කියන්න පුළුවන්. මොකද software engineering කියන්නේ මගේ field එක මම දන්න දේවල් ටික. ඔය නිකන් සාමාන්‍යයෙන් විද්‍යාපීඨ ගිහිල්ලා හරි සාමාන්‍යයෙන් IT ඩිප්ලෝමා එකක් වගේ මොකක් හරි එකක් ඔය කරලා ඉස්කෝලේ හරි ඔය හරි උගන්නන සමහර සමහර පොත මේ පොත කියවලා උගන්නන ගුරුවරු වගේ නෙමෙයි. අපි මේ ෆීල්ඩ් එකේ ඉන්න අපි මේ IT ෆීල්ඩ් එකේ ඉන්න අය මේ වැඩිදුර අධ්‍යයනය කරපු අය ඉතින් මේ පොත් කියවලා මේ හොයලා YouTube එකෙන් බලලා ඕගලන්ට උගන්වන්න ඕනේ. අපි දන්නවා මේ කියන ඕගලන්ට මම මේ කියලා දෙන දේවල් ටික ඔක්කොම පැහැදිලිව මම දන්නවා අපි කරලා දිනවා අපි කරන දේවල්. ඒ නිසා මට පුළුවන් ඔයගලන්ට හොඳටම මේක ඔළුවට දෙන්න. ඒක නිසා හරියට අල්ලගන්න. හරි. මම හැමෝටම නෙමෙයි කිව්වේ ගොඩක් අය ඉන්නවා. හරි මේක ගැන හරියට දන්නේ නැතුව මේ වගේ පාඩම් මේ පළවෙනි පාඩම් දෙවෙනි පාඩම් වගේ පාඩම් හරියට හරි අමාරු උගන්වන්න ඉතින් ළමයින්ට තේරෙන්නේ නැහැ එතකොට. හරි. පව් එතකොට ඒකයි. රයිට්. මේක ටික හරියට ඔළුවට දාගන්න. හරි හරියට ඔළුවට දාගන්න. මම දන්න දේ නිසා මම හරියටම පැහැදිලිව පුළුවන් උපරිමෙන් දෙනවා. ඒක හරියට දාගන්න ඔළුවට. පිළිවෙලට ලස්සන නෝට් එක දාගන්න පාට පෑන් වලින් මම හැමදාම කියනවා. දැන් තමයි අපි සිස්ටම් එක හදන්න පටන් ගන්න යන්නේ. අපි ගාව ප්ලෑන් එකක් තියෙනවා. ඉන්ටර්ෆේස් ටික අපි ඩිසයින් කරලා තියෙනවා. හරි. එතකොට දැන් තියෙන්නේ අපිට මේ software එක වැඩ කරන විදිහ ගැන අපිට දෙන්න ඕන උපදෙස් ටික දෙන්න තමයි ඕනේ. වැඩ කරන විදිහ කියන්නේ මොකද්ද? මොකද්ද මේ වැඩ කරන විදිහ කියන්නේ? දැන් software එක ඕපන් වුණාට වැඩක් නැහැ. ඕපන් කරාට වැඩක් නැහැ. ඒක වැඩ කරන්නේ. නේ? දැන් ඔයගොල්ලෝ Zoom app එක ඕපන් කරනවා. Zoom app එක ඕපන් කරලා ඉවරලා ලස්සනට පේනවා දැන් Zoom app එක. ලස්සනට පේනුනට වැඩක් නැහැ. ඔයගොල්ලන්ට අර mute button එක බුවාම mute වෙන්නේ නැත්තම්. මේ මාර් කේස් එක වෙන්නේ. ඒතකොට අහලා බහලා සද්ද ඔක්කොම මට එනවා. mute එකේ බොඩ ඒ mute වෙන්නේ. නැත්තම් වැඩක්. වීඩියෝ ඔන් කරනවා කියන බටන් එකේ බොම වීඩියෝ ඔන් වෙන්නේ නැත්තම් වැඩක් නෑ. chat එකට ගිහිල්ලා chat කරන්න බැරි නම් වැඩක් නෑ. නේ? එතකොට මේ Zoom එක ඕපන් කරලා ඒකේ තියෙන දේවල් ටික කරන්න බැරි නම් වැඩක් නෑ. ලස්සන ඩිසයින් එක තිබ්බට වැඩක් නෑ. නේ? දැන් YouTube එක ඔයගොල්ලෝ ඕපන් කරනවා. ඕපන් වෙච්ච ගමන් ලස්සනට වීඩියෝ ටිකක් එක්ක මොනවාද thumbnails ටිකක් එක්ක ලස්සනට පේනවා දැන් ඉන්ටර්ෆේස්. පේනුනට වැඩක් නෑනේ වීඩියෝ එක උඩ ක්ලික් කරාම මේ වීඩියෝ ඕපන් වෙන්නේ නැත්තම් වැඩක් නෑ. නේ? දැන් Facebook එකට ඔයගොල්ලෝ යනවා. Facebook එක ඕපන් කරපුවම ඔන්න ලස්සනට පේනවා. ලස්සනට පේනවා. ඔයගොල්ලන් යූසර් නේම් එක පාස්වර්ඩ් එක ගහලා ලොගින් වෙන්න තියෙන්නේ. ඕගොල්ලෝ ඒ ටික ගහලා ලොගින් වෙන්න හදලා ලොගින් වෙන්න බෑ. මොකුත් නොවෙන්න. කිසිම දෙයක් වෙන්නේ. වෙන්නේ නැත්තම් වැඩක් නැහැ. එතකොට වැඩක් නැහැ. එහෙනම් මේ ඕනම software එකක සිස්ටම් එක අපි ඩිසයින් කරාට වැඩක් නැහැ. ඒක වැඩ කරන්න ඕනේ. වැඩ කරන්නේ කොහොමද? වැඩ කරන්න කොහොමද? වැඩ කරන්න අවශ්‍ය උපදෙස් ටික ඒක ඇතුළට කවලා තියෙනවා. ඒක ඇතුළට දීලා තියෙනවා. software එක ඇතුළට දීලා තියෙනවා. ඇතුල් කරලා තියෙනවා. නැතුව වැඩ කරන්නේ නැහැ. එතකොට ඒකට අවශ්‍ය උපදෙස් ටික. හරි? උපදෙස් ටික අපි දීලා තියෙනවා. හරි? එතකොට උපදෙස් ටික දෙද්දි මේක පැහැදිලිව ක්‍රමවත් විදිහට දෙන්නේ. ඕනම software එකකට ඒ software එක වැඩ කරන්න ඕනේ කොහොමද කියලා දැන් Zoom එක ගමු පාර උදාහරණ. Zoom එකේ mute එක ඔබපුවාම mute වෙන්න කියන උපදේශ ටිකේ හදපු එක විසින් දීලා තියෙනවා.
වීඩියෝ ඔන් කරන බටන් එක ඇව්වාම මේක වීඩියෝ ඔන් වෙන්න ඕන ආය ඇව්වාම වීඩියෝ ඔෆ් වෙන්න ඕන කියන උපදේශ ටික ඉන්ස්ට්‍රක්ෂන්ස් ටික කමාන්ඩ්ස් ටික මේක ඇතුළට දීලා තියෙනවා. හරි. ඔය chat කරනවා කියන එකට ගියාම chat කරන්න පුළුවන් වෙන්න අවශ්‍ය උපදේශ ටික දීලා තියෙනවා. YouTube එකට ගියාම YouTube එකේ වීඩියෝ ලිස්ට් එකෙන් එක වීඩියෝ එකක් ක්ලික් කරාම මේ වීඩියෝ එක ඕපන් වෙලා ප්ලේ වෙන්න ඕනේ කියන උපදේශ ටික. මේ YouTube එක හදපු එක විසින් ඒක ඇතුළට දීලා තියෙනවා. හරි. ඒකට මේ උපදේශ ටික ක්‍රමවත් විදිහට දීලා තියෙනවා. ක්‍රමවත් විදිහට දීලා තියෙනවා. ක්‍රමවත් විදිහට දීලා තියෙනවා. ක්‍රමවත් විදිහට දීලා තියෙනෝනේ. එතකොට ඒ ක්‍රමවත් විදිහට ඇත්තට මොකද දෙන්නේ? ලේඛනයක් වගේ දෙන්නේ. අපි ටයිප් කරලානේ දෙන්නේ. ඕක හදන එක්කෙනා ටයිප් කරලානේ උපදේශ ටික දෙන්නේ. ටයිප් කරලා ලේඛනයක් නේ දෙන්නේ. ක්‍රමවත් ලේඛනයක් විදිහට ඔය අපි හදන software එක ඇතුළට අපි දෙනවා උපදේශ ටික. ක්‍රමවත් විදිහට දෙන්නේ නැහැ නිකන් ආගිය යතේ දීලා වැඩක් නැහැ නේ. ක්‍රමවත් විදිහට දෙන්න ඕනේ. මෙන්න මේ පිළිවෙලට තමයි එතකොට ඒ ටික වැඩ කරන්නේ. ක්‍රමවත් විදිහට කියන්නේ ඒක. හරි පස්සේ වෙන්න ඕනේ මුලින් දීලා මුලින් වෙන්න ඕනේ දේ පස්සේ දීලා හරියන්නේ නැහැ. ඒකට ක්‍රමවත් ලේඛනයක් විදිහට දෙන්න. අන්න මේ ක්‍රමවත් ලේඛනයක් විදිහට මේක දෙන නිසා තමයි අපි මේකට කියන්නේ ක්‍රම ලේඛය කියලා. මේ ක්‍රම ලේඛය හැමෝටම පේන්නේ නැහැ. ක්‍රම ලේඛය නැත්නම් ක්‍රම ලේඛනය. ක්‍රම ලේඛය කියලා අපි කියනවා. හරි ක්‍රම ලේඛය කියලා අපි කියනවා. හරි මේක හරිම වචනේ මොකද්ද ඉංග්‍රීසි වලින් තමයි හරිම වචනේ අපි කියන්නේ මොකද්ද? program. program එක කියලා අපි කියනවා. program එක කියන වචනේ අහලා තියෙනවා. එතකොට දැන් Zoom කියන software එක ඇතුලේ තියෙනවා program එක ඇතුලේ ඒක පේන්නේ නැහැ. අපිට පිටින් පේන්නේ ලස්සන ඉන්ටර්ෆේස් එකක් තියෙනවා. YouTube එක ඕපන් කරපුවම YouTube එක ඕපන් කරපුවම අපිට පේන්නේ ඒකේ අර ලස්සන ඉන්ටර්ෆේස් එක තියෙනවා. හැබැයි ඒක ඇතුලේ තියෙනවා ප්‍රෝග්‍රෑම් එක. ප්‍රෝග්‍රෑම් එක කියන්නේ ක්‍රමලේඛය. ක්‍රමලේඛය කියන වචනේ හැදෙන්නේ කොහොමද? ඒක ක්‍රමවත් ලේඛනයක්. YouTube එක වැඩ කරන්න ඕනේ කොහොමද කියන උපදේශ ටික දීලා තියෙනවා YouTube එක හදපු එකා විසින්. හරි? හදපු එකා කිව්වම හරිය නේද? හදපු මිනිස්සයා විසින්. එතකොට ක්‍රමලේඛය ප්‍රෝග්‍රෑම් එක. මේ ක්‍රමලේඛය හදනවට තමයි අපි කියන්නේ. ක්‍රමලේඛය අපි ටයිප් කරනවට තමයි අපි කියන්නේ මොනවද? ක්‍රමලේඛය හදනවට තමයි අපි කියන්නේ කෑම හදනවට අපි කියන්නේ උයනවා කියලා. ඒ වගේ ක්‍රමලේඛය අපි හදනවට උපදේශ ටික අපි දෙනවට තමයි අපි කියන්නේ ක්‍රමලේඛකරණය කියලා. ක්‍රමලේඛකරණ. ඒ කියන්නේ ප්‍රෝග්‍රෑමින් කරනවා කියලා අපි කියන්නේ. ප්‍රෝග්‍රෑමින් කියලා අපි කියන්නේ. ප්‍රෝග්‍රෑම් කියලා අපි කියනවා. අපි සරලවම නැත්තම් ඉදිනදා ඔය ෆීල්ඩ් එකේදී ස්පෙෂලිස්ට්ලා කතා කරද්දී අපි කියන්නේ කෝඩ් කරනවා කියලා කියන්නේ මේක. කෝඩින්. අපි අංක 3 කියලා දාගත්තෙත් ඒකනේ පියවර. code in the solution. කෝඩින් කරනවා කියලා කියන්නේ මේකට. කෝඩින් කරනවා කියන්නේ මේකට ප්‍රෝග්‍රෑමින් කරනවා කියන එකම කෝඩින් කරනවා කියලා කියන්නේ. හරි ප්‍රෝග්‍රෑමින් කරනවා කියන්නේ ඕගොල්ලෝ දන්නවනේ. software එකේ කොහොමද වැඩ කරන්න ඕනේ කියලා software එක ඇතුළට දෙන ලේඛනය, උපදේශ ටික, උපදේශ මාලාව. ක්‍රමවත් ලේඛනයක් විදිහට තමයි ඒක දෙන්නේ. හරි. ක්‍රමවත් ලේඛනයක් විදිහට දෙන්නේ. ඒක තමයි අපි කියන්නේ ක්‍රම ලේඛය කියලා. හරි. ඉංග්‍රීසි වලින් කියන ප්‍රෝග්‍රෑම් එක කියලා ක්‍රම ලේඛය හදනවට තමයි අපි කියන්නේ ක්‍රම ලේඛකරණය කියලා. ටයිප් කරනවට. හරිද? ඒ ටික උපදේශ ටික ටයිප් කරන්න බෑ. නැත්නම් නිකන් ඇතුළට යන්නේ නිකන් ඇතුළට යන්නේ නැහැ. මොකද අපේ මොලේ එකපාරට විසික් වෙලා යන්නේ නැහැ. අපි ඒක දෙන්න ඕන. ටයිප් කරලා දෙන්න. හරි. කොහොමද දෙන්නේ කියන එක ඕගොල්ලෝ කවදා හරි ඉගෙන ගන්න. මේක වැදගත් මේ සංකීර්ණ දෙයක්. මේක තමයි වෙන්නේ. ක්‍රමලේඛකරණය කියලා කියන්නේ ප්‍රෝග්‍රෑමින්. ඒකට තමයි අපි කියන්නේ කෝඩින් කියලා කියන්නේ. හරි. එතකොට මේ උපදේශ දෙද්දී මේ ක්‍රමවත් ලේඛනයක් විදිහට මේ software එක මේ අපි හදන app එක system එක වැඩ කරන්න ඕන කොහොමද කියලා උපදේශ ටික දෙද්දී හරි
මේ ප්‍රෝග්‍රෑමින් කරද්දී අපි පාවිච්චි කරන්න ඕන භාෂාවක් තියෙනවා. හරි. අපි කරන්න ඕන භාෂාවක් තියෙනවා. කියන්නේ සිංහල ඉංග්‍රීසි ගැන නෙමෙයි කතා කරන්නේ. හරි. ඒවටම හදපු භාෂාවල් තියෙනවා මේ ලෝකෙ. මේ ප්‍රෝග්‍රෑමින් වලටම හදපු භාෂාවල් තියෙනවා ලෝකෙ. හරි ඉංග්‍රීසියෙන් තමයි දෙන්නේ. ඉංග්‍රීසි වලින් තමයි අපි දෙන්නේ. ඉංග්‍රීසි වලින් දෙද්දි ඉංග්‍රීසි කීබෝඩ් එක through තමයි දෙන්නේ. දෙද්දි හැබැයි ඒක දෙන්න ඕනේ වෙනම විදිහක් තියෙනවා. ඒකට තමයි අපි කියන්නේ ලැන්ග්වේජ් එක කියලා. මේ ප්‍රෝග්‍රෑමින් වලටම වෙන් වෙච්ච ප්‍රෝග්‍රෑමින් කරන්නම හදපු මේ ලෝකේ ලැන්ග්වේජස් තියෙනවා. හරි. ඒවට තමයි අපි කියන්නේ. ඒවට තමයි අපි කියන්නේ ක්‍රමලේඛ භාෂාවන්. ක්‍රමලේඛ භාෂා. ක්‍රමලේඛ භාෂා. මොකද ප්‍රෝග්‍රෑමින් කරන්න පාවිච්චි කරන යූස් කරන ලැන්ග්වේජස් වලට කියනවා ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස්. ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස්. එතකොට මේ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් ගොඩාක් තියෙනවා. ඒ වලින් එක ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් තමයි ඔය 11 වසර පළවෙනි පාඩමේ. ඔයගොල්ලන්ගේ පළවෙනි පාඩමේදී කතා කරන්නේ පැස්කල් කියන ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක ගැන. හරි මේ පාඩම අපි තාම කරේ නැහැ. එතකොට ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් යූස් කරලා ප්‍රෝග්‍රෑමින් කරන්න ඕනේ software එකක් ඇතුලේ අනිවාර්යයෙන්ම. හරි ඒක තමයි මේ තුන්වෙනි පියවර. හරි ඒක තමයි මේ තුන්වෙනි පියවර. හරි ඒක තමයි මේ තුන්වෙනි පියවර. එතකොට මේ ප්‍රෝග්‍රෑමින් කරන්නේ නැතුව software එකක් වැඩ කරන්නේ නැහැ. හරි ප්‍රෝග්‍රෑමින් කරන්නේ නැතුව software එකක් වැඩ කරන්නේ. හරි ප්‍රෝග්‍රෑමින් කරන්නේ නැතුව software එකක් වැඩ කරන්නේ නෑ. මම මුලිනුත් කිව්වා software එකක ඩිසයින් එක තිබ්බා කියලා ඕපන් කරාට ඩිසයින් එකේ වැඩක්ම නැහැ. හරි ඩිසයින් එකෙන් වෙන්නේ පේන එක. ලස්සනට පේන එක. ඉන්ටර්ෆේස් එකේ තියෙන දේවල් ක්ලික් කරාම මේ දේවල් වෙන්නවා. දැන් ඔයගොල්ලෝ ෆෝන් එකේ WhatsApp එකේ වුණත් WhatsApp එක ඕපන් කරායින් පස්සේ ඒකෙන් chat කරන්න බැරි නෑ වැඩක් නෑ. ලස්සනට පේනුනට වැඩක් නෑ. ඔයගොල්ලෝ ෆොටෝ එක DP එකට දාන්න පුළුවන් වුණාට වැඩක් නෑ. ඒකෙන් තව කෙනෙක්ට chat කරන්න පුළුවන්. එතකොට මේ ඒකට අවශ්‍ය උපදෙස් ටික chat කරන්න අවශ්‍ය වැඩ කරන්න ඕන කමාන්ඩ්ස් ටික ක්‍රමවත් ලේඛනයක් විදිහට WhatsApp එක ඇතුළට දීලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම් එකක් ඇතුලේ තියෙනවා. ඔය WhatsApp එක ඇතුලේ ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ඒ ප්‍රෝග්‍රෑම් එක තමයි වැඩ කරන්නේ. ඒ ක්‍රමලේඛය තමයි වැඩ කරන්නේ. හරි. මේ ප්‍රෝග්‍රෑම් එක හදපු එක්කෙනා විසින් ප්‍රෝග්‍රෑමින් කරලා තියෙනවා. කෝඩින් කරලා තියෙනවා. කෝඩ් කරනවා කියලා කියනවා. හරි. ඒකෙදි මොකක් හරි ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් යූස් කරලා ඇති. ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් ගොඩක් තියෙනවා. Java, Pascal, C, C#, Python. හරි. වෙබ් වලට HTML, JavaScript, PHP ඔය වගේ ස්ක්‍රිප්ටිං ලැන්ග්වේජස් ගොඩක් තියෙනවා. ඒක ඔයගොල්ලෝ තාම දාන්න. හරි. ලැන්ග්වේජ් කියලා අපි කියන භාෂාව. හරි. එතකොට ඒ වගේ ලැන්ග්වේජ් එකක් යූස් කරලා ප්‍රෝග්‍රෑමින් කරන එක තමයි අපි මේ තුන්වෙනි පියවරේදී කරන්නේ. ඒක කරේ නැත්තම් වැඩ කරන්නේ නැහැ. වැඩ කරන්නේ නැහැ. වැඩ කරන්නේ උපදේශ ටික දුන්නා. දැන් බයික් එකක ගියර් සිස්ටම් එක නිකන් අර දැති රෝදේ තියලා චේන් එක නිකන් උඩින් තියලා තිබ්බට වැඩක් නැහැ නේ. අර දැති රෝදේ දිගේ චේන් එක හරියට ගමන් කරන්නේ නැත්නම් බයික් එක ඉස්සරහට යන්නේ නැහැ. ලස්සනට බයික් එක හැදුවට වැඩක් නැහැ. බයික් එක ඉස්සරහට යන විදිහට අර ගියර් සිස්ටම් එක හදලා ඒ ටික දැති රෝද ටික ගන්නට සෙට් කරලා තිබ්බ නැත්නම් අන්න ඒ වගේ තමයි. software එක අපි ඩිසයින් දෙවෙනි පියවරේදී අපි plan කරා. කලින් පියවරේදී plan කරා. ඉන්ටර්ෆේස් ටික ලස්සනට ඩිසයින් කරා. වැඩක් නැහැ. වැඩ කරන්නේ නැත්තම්. වැඩ කරන්න අවශ්‍ය උපදෙස් ටික තමයි අපි මේ ක්‍රම ලේඛයෙන් දෙන්නේ. ප්‍රෝග්‍රෑම් එකෙන් දෙන්නේ. හරි. වීඩියෝ එක පෝස්ට් කරලා මේ ටික මේ විදිහටම ලියා.
මේ ටික ලියාගන්න ලස්සනට මේ විදියට. තුන්වෙනි ස්ටෙප් එකට ගියා අංක 3 යටතේ. මේ ටික ලියාගන්න වීඩියෝ එක පෝස්ට් කරලා. හරි ලියාගත්තා. හරි. වීඩියෝ පෝස්ට් කරලා ලියා ගන්න. ඒ කියන්නේ. ඒකට වෙන වෙලාවක් දෙන්න බෑ. වීඩියෝ එක පෝස්ට් කරලා මේ ටික ලියා ගන්න. හරි දැන් මේ වීඩියෝ එක පැයක් කියලා ගමු. පැයක් විතර පැයක විතර වීඩියෝ එකක් තමයි මම දෙන්නේ. පැයක් කියන්නේ ඔයගොල්ලෝ මේක හරියට ඔයගොල්ලෝ ස්ටඩි කරනවා නම් මේක හරියට කරනවා නම් වාඩි වෙලා වීඩියෝ එක පෝස්ට් කරලා නෝට් එක ලියනවා ආයෙ වීඩියෝ එක ප්ලේ කරනවා ආයෙ මම කියන එක අහනවා ඉගෙන ගන්නවා ආයෙ මම ලියන්න ගිහම ආයෙ වීඩියෝ එක පෝස්ට් කරනවා ආයෙ ලියනවා ආයෙ වීඩියෝ එක ප්ලේ කරනවා ඔය විදිහට යනවා නම් ඔයගොල්ලන්ට පැය දෙකක් විතර යනවා පැය දෙකකට ආසන්න වෙලාවක් යනවා ඒ විදිහට ටයිම් තියෙන තාම මම පැය එකක් දෙන්නේ හරි දැන් මම පැය දෙක වීඩියෝ එකක් දුන්නොත් ඔයගොල්ලන්ට පැය 3ක් විතර යනවා මම දෙන්නේ පැය එක විතරයි අපි දෙන්නේ එතකොට ඒක හරියට කරනවා නම් වීඩියෝ එක නතර කර කර පෝස්ට් කර කර ලිය එඩිට් කරද්දි පැය දෙකක් විතර ඔයගොල්ලන්ට හරියට යනවා මේක හරියට කරනවා නම් හරියට කරන්න නැත්තම් ඉතින් ඕගොල්ලෝ තමයි මාරු වෙන්නේ. හරි. හරි. එතකොට මේ තුන්වෙනි පියවරේදී වෙන්නේ මේක. මම පැහැදිලිව කිව්වේ ඒක. ඒක ගැන තව පොඩි අදහසක් එතනින්ම දාගමු. මොකද්ද? software එකක software එකක front end එක. ඒ කියන්නේ ඉස්සරහා අපිට පේන්නේ අපිට අර ඉන්ටර්ෆේස් ටික තමයි පේන්නේ. ඒකට සෑහෙන්න වැදගත් ඒකේ තියෙන back end එක. back end එක සෑහෙන්න වැදගත්. දැන් front end එකේ තියෙන්නේ ඉන්ටර්ෆේසස් ටික. මේ ටික ඉතින් ලස්සනයි දැක්කම ආසයි හරි. ඒ ටික අනිවාර්යෙන් තියෙන්න ඕනේ. හැබැයි ඒ ටික තිබ්බට වැඩක් නැහැ. ඒ ටික වැඩ කරන්නේ නැතුව. එතකොට මේ වැඩ කරන්න අවශ්‍ය ඉන්ස්ට්‍රක්ෂන්ස් ටික තමයි අපි අර පිටිපස්සේ ප්‍රෝග්‍රෑම් එක දෙන්නේ. ක්‍රමලේඛය ක්‍රමවත් ලේඛන. ප්‍රෝග්‍රෑම් එක බෑක් එන්ඩ් එකේ තියෙන ප්‍රෝග්‍රෑම් එක. බෑක් එන්ඩ් එකේ තමයි ප්‍රෝග්‍රෑම් එක තියෙන්නේ. හරි. මේ ප්‍රෝග්‍රෑම් එක ඉන්ටර්ෆේසස් කියන දෙකම එකතු වෙලා තමයි මේ software එක කියන එක හැදෙන්නේ. හරි. මේ දෙක එකතු වෙලා තමයි software එක කියන එක හැදෙන්නේ. මේ දෙකම ඕනේ. හරි. මේකත් පොඩ්ඩක් ලියන්න. මේකත් මේ විදිහට පොඩ්ඩක් දාන්න. වීඩියෝ එක පෝස්ට් කරලා මේකත් ලියන්න. ලියාගත්තා. හරි. එතකොට ඊළඟට ඔන්න third step එකත් හරි. ඊළඟට අපි යනවා fourth step එකට. fourth step එකට අපි යනවා. දැන් තුන්වෙනි step එක වෙද්දී අපි software එක හදලා ඉවරයි. software එක හදලා ඉවරයි. තුන්වෙනි step එකේදී අපි software එක හදලා ඉවරයි. තුන්වෙනි step එක තමයි ලොකුම. කියන්නේ මුළු software එකම හදන්න ඕන තුන්වෙනි එකේ ඇතුළේ තමයි. ඉතින් සියලුම උපදෙස් ටික දෙන්න බෑ ප්‍රෝග්‍රෑම් එකෙන් තමයි දෙන්නේ software එක වැඩ කරන විදිය සම්පූර්ණයි. හරි. ඒතකොට තුන්වෙනි ස්ටෙප් එක කරන්න තමයි අපිට මාස ගණන් කාලය ගත වෙන්නේ. දවස් ගණන් මාස ගණන් සති ගණන් කාලය ගත වෙන තුන්වෙනි ස්ටෙප් එක කරන්න.
මොකද ඒකනේ සියලුම කමාන්ඩ්ස් ටික දෙන්නේ මේ software එක වැඩ කරන්න ඕන විදිහ. කෝඩින් කරන්නේ. එතකොට ඒ තුන්වෙනි ස්ටෙප් එක ඉවර වෙද්දී soft system එක හදලා ඉවරයි. හරි. ඒකට අංක 4 දාගන්න. හතරවෙනි එක තමයි step number 4. Testing and debug. හරි පරීක්ෂා කිරීම. හරි පරීක්ෂා කරලා අවුල් තියෙනවා නම් ඒවා ඉවත් කරනවා. පරීක්ෂාව හා දෝෂ ඉවත් කිරීම. හරි පරීක්ෂාව හා දෝෂ ඉවත් කිරීම කියන තේරුම ටෙස්ටිං ඩිබග්. හරි. ඒතකොට මේක අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක්. හරි software එකක් හදලා මේක අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක්. ඒතකොට මේක නැත්තම් වගකීමෙන් අපිට අදාළ ආයතනයට හරි අපි මේ software එක හදපු තැන වෙනුවෙන් හදපු දේ එතනට දෙන්න බෑ. හරි වගකීමෙන් දෙන්න බෑ. හරි මොකද අපි බලන්න ඕනේ මේක හරියටම දැන් අපි පළවෙනිම ස්ටෙප් එකේ. හරි ෆස්ට් ස්ටෙප් එකේ අපි ගත්ත රික්වයර්මන්ට්ස් ටික තියෙනවනේ අවශ්‍යතා ටික. ඒතර අපි මේක හදලා ඉවරුණාම අපි බලන්න ඕනේ රික්වයර්මන්ට්ස් ටික අපේ software එකෙන් අපේ system එකෙන් ඉෂ්ට වෙනවද කියන එක. ඊළඟට අපි හදපු දේ හරියට වැඩ කරනවද errors තියෙනවද bugs තියෙනවද කියලා බලන්න ඕනේ. bugs තියෙනවද කියලා බලලා තමයි debug හරි debugging කරන්නේ. හරි bugs තියෙනවද errors තියෙනවද අවුල් තියෙනවා නම් ඒවා ඒ දෝෂ ටික අපි ඉවත් කරනවා. හරි. එතකොට මේ පරීක්ෂා කරනවා කියන එක අපි හරියටම කරන්න ඕනේ තිතට. හරි. කොහෙන් හරි අපිට මේකේ තියෙන අවුලක් අපිට අහුවුනේ නැත්නම් ඉතින් ඔක අහුවෙන්නේ අපේ කස්ටමර්ටනේ. එතකොට අපිට තමයි කේස්. හරි. ඒතකොට ඒක නිසා මේ පරීක්ෂාව කියන එක පරීක්ෂා කරනවා කියන එක ටෙස්ටිං පාර්ට් එකත් එක එක ස්ටෙප්ස් වලින් කරනවා. හරි. එතකොට ඒකේ පළවෙනි එක තමයි යුනිට් ටෙස්ටිං. යුනිට් ටෙස්ටිං ඒ කියන්නේ ඒකක පරීක්ෂාව. ඒකක පරීක්ෂාව. හරි මොකද්ද මේ යුනිට් ටෙස්ටිං කියලා කියන්නේ? යුනිට් ටෙස්ටිං කියලා කියන්නේ අපි මේ හදපු සිස්ටම් එකේ යුනිට් එකෙන් යුනිට් එක වෙන වෙනම ටෙස්ට් කරනවා කියන එක. සමස්ත software එකම ඕපන් කරලා ඔක්කොම එකපාර ඕවරෝල් ටෙස්ට් කරන්නේ නැතුව යුනිට් එකෙන් යුනිට් එක ටෙස්ට් කරනවා කියන. හරි යුනිට් එකෙන් යුනිට් එක ටෙස්ට් කරනවා. දැන් උදාහරණයක් විදිහට සුපර් මාකට් එකකට අපි මේ සිස්ටම් එක හැදුවේ. සුපර් මාකට් එකේ ඉස්සල්ලාම මේ සුපර් මාකට් එකේ කස්ටමර් රිලේෂන්ෂිප් එක කස්ටමර්ට යූස් කරන්න පුළුවන් විදිහේ අපි කොටසක් හදලා තියෙනවා නම් ඒක ඉස්සලාම ටෙස්ට් කරනවා. ඊට පස්සේ ඒකේ සුපර් මාකට් එකේ ස්ටාෆ් එක විසින් වැඩ කරන පාර්ට් එකක් තියෙනවා නම් මේ software එකේ ඒක ටෙස්ට් කරනවා. ඊට පස්සේ මේක එක්සිකියුටිව් ලා මැනේජර් කවුරු හරි මේක ඕනර්ස්ලා යූස් කරන මේකේ ඕනර්ස්ලා යූස් කරන පාර්ට් එකක් තියෙනවා නම්
ඒක ටෙස්ට් කරනවා. හරි. අන්න ඒ විදිහට අපි හදපු මේ software එකේ system එකේ unit එකෙන් unit එක වෙන වෙනම ටෙස්ට් කරනවා කියන එක තමයි මේ යුනිට් ටෙස්ටිං කියන්නේ. වචනෙන්ම තේරෙනවනේ. ඒක කියන්නේ ආයේ වෙනම දාගන්න දෙයක් නෑ. වචනෙන්ම අපිට තේරෙනවා යුනිට් එකෙන් යුනිට් එක ටෙස්ට් කරනවා තමයි අපි කියන්නේ. යුනිට් ටෙස්ටිං කියනවා. හරි. කොහොමත් ඒක තමයි අපි මුලින්ම කරන්නේ. හරි. අපි හදපු කොටසෙන් කොටස පාර්ට් එකෙන් පාර්ට් එක වෙන වෙනම ඉස්සල්ලාම ටෙස්ට් කරගෙන යනවා. වෙන වෙනම. හරි. ඒක කරලා ඉවර වෙනවා. ඊට පස්සේ ඉන්ටග්‍රේටඩ් ටෙස්ට්. ඉන්ටග්‍රේටඩ් ටෙස්ට්. ඉන්ටග්‍රේටඩ් ටෙස්ටිං කියන්නේ සමස්ත පරීක්ෂා. සිංහල වචනේ කිව්වන් පස්සේ දැන් තේරෙනවනේ මොකක්ද ඒකෙදි වෙන්නේ. ඉස්සල්ලාම යුනිට් බයි යුනිට් ටෙස්ට් කරගෙන යනවා. ඊළඟට අපි යුනිට්ස් ටික ඔක්කොම එකතු කරලා ඉවර වෙලා සමස්ත software සමස්ත සිස්ටම් එක අපි ටෙස්ට් කරනවා. සමස්ත සිස්ටම් එක අපි ටෙස්ට් කරනවා. දැන් මුලින් කරේ අපි යුනිට්ස් ටික අපි තාම මේ ඔක්කොම කම්බයින් කරලා නැහැ. හරි. ඒ කියන්නේ අපි software එකක් හදද්දි කොටසෙන් කොටසනේ හදන්නේ. ඉස්සල්ලාම අපි හදනවා ඇඩ්මිනිස්ට්‍රේටර් ගේ පැත්තෙන් ඒ කියන්නේ දැන් කියනවා සුපර් මාකට් එකේ. ඒකෙදි ඇතුලේ ඇඩ්මිනිස්ට්‍රේෂන් එක පැත්තෙන් ඒගොල්ලෝ software එක හැන්ඩල් කරන දේවල් ටික තමයි අපි ඉස්සල්ලාම හදන්නේ. ඊට පස්සේ කස්ටමර්ස්ලා මේක යූස් කරනවා නම් මේ සිස්ටම් එක ඒගොල්ලෝ යූස් කරද්දි කොහොමද මේක වෙන්නේ කියලා ඒ ටික වෙනම. හරි එහෙමනේ හදන්නේ. ඒ හදනවා වගේම ඒකට යුනිට් ටෙස්ටිං එකේදී වෙන්නේ ඒ ටික වෙන වෙනම ටෙස්ට් කරනවා. ඒ ටික ඔක්කොම එකතු කරන්න කලින් එක software එකකට ගන්න කලින් යුනිට් බයි යුනිට් ටෙස්ට් කරනවා. දැන් ඒක කරලා අපි සෙකන්ඩ්ලි ඊට පස්සේ අපි එකතු කරලා ඉවර වෙලා මේ ඔක්කොම එකතු කරලා ඉවරලා මුළු software එක overall අපි ටෙස්ට් කරනවා. සමස්ත පරීක්ෂාව කියන්නේ ඒක. හරි. සමස්ත පරීක්ෂාව කියන්නේ. හරි. ඊළඟට අපි කරනවා සිස්ටම් ටෙස්ටිං. සිස්ටම් ටෙස්ටිං. ඒ කියන්නේ පද්ධති පරීක්ෂා. පද්ධති පරීක්ෂාව. ඒ කියන්නේ මොකක්ද? මේකෙදි වෙන්නේ අපි මේකට එක જાති ඉන්පුට්ස් දෙමු. එක જાති ඉන්පුට්ස් දීලා අර බලාපොරොත්තු වෙන අවුට්පුට්ස් ලැබෙනවද කියලා ටෙස්ට් කරගන්න. හරි මුළු සම්පූර්ණ සිස්ටම් එකට දෙනවා ඉන්පුට්ස්. අපි බලාපොරොත්තු වෙන අවුට්පුට්ස් කියන්නේ මොනවද? අපි අර ෆස්ට් ස්ටෙප් එකේ මේ අපි මේ හතරවෙනි එකේ ඉන්නේ. පළවෙනිම ස්ටෙප් එකේ අපි බැලුවනේ ඒගොල්ලොන්ගේ තැනට මේගොල්ලොන්ගේ අපි හදන්න ඕන සිස්ටම් එකට අදාළ මේගොල්ලොන්ගේ අවශ්‍යතා මේගොල්ලොන්ගේ රික්වයර්මන්ට්ස් ඒ රික්වයර්මන්ට්ස් ලැබෙනවද කියලා. ඒ රික්වයර්මන්ට්ස් අවුට්පුට්ස් විදිහට ලැබෙනවද කියලා අපි ඉන්පුට් කරනවා එක ඒවා ඉන්පුට් කරනවා. අවුට්පුට් ඉන්පුට් කරනවා සිස්ටම් එකට. මේ පැත්තෙන් අවුට්පුට් එනවා. මම මෙතනින් ඇහැක් දානවා. මේ පැත්තෙන් ඉඳන් අපි බලනවා. ඇහැක් දාන්නේ අපි අවුට්පුට් දිහා තමයි බලන්නේ. අවුට්පුට් දිහා තමයි අපි බලන්නේ. අවුට්පුට් දිහා තමයි අපි බලන්නේ. අපිට බලාපොරොත්තු වෙන අපි expected outcome එකද මේ ඉන්නේ කියලා බලන්න. ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙච්ච output එකද මේ ඉන්නේ කියලා. නැත්තම් වෙන වෙන ඒවා આવුත් වැඩක් නැහැ. එතකොට අපි බලනවා හැම જાතියෙම inputs දීලා අපි බලාපොරොත්තු වෙන outputs එනවද? මේගොල්ලෝ අපි මේ අපේ කස්ටමර්ස්ලා බලාපොරොත්තු වෙන outcome එක එනවද කියලා. හරි. එතකොට ඒක තමයි මේකෙදි වෙන්නේ. ඊළඟ එක ලියන්න ඊට මදියකුත් තේනවා.
කොහොමද මෙතන ලියන්න පුළුවන්. නෑ ඉස්සෙල්ලා මේ ටික ලියා ගන්නකො. ඊළඟ ස්ටෙප් එක මම වෙනම දෙන්නම්. ඔය ඉඩමදි මෙතන ලියන්න ඉඩමදි නිසා මේ ටික ඉස්සෙල්ලා ලියා ගන්න. වීඩියෝ එක පෝස් කරලා මේ ටික මම ලියා ගන්න ලස්සනට. ලියාගත්තනේ. ඉස්සෙල්ලාම යුනිට් බයි යුනිට් ටෙස්ට් කරනවා. ඊට පස්සේ අපි සම්පූර්ණයෙන් ටෙස්ට් කරනවා. ඊළඟට අපි ඉන්පුට්ස් එක එක දාති ඉන්පුට්ස් දීලා අපි අපේ එක්ස්පෙක්ටඩ් අවුට්කම්ස් එනවද කියලා අපි ටෙස්ට් කරගන්නවා. හරි. ඊළඟට අන්තිමටම අපි හතරවෙනියට acceptance testing. මොකක්ද මේ acceptance testing කියලා කියන්නේ? හරි ප්‍රතිග්‍රහණ පරීක්ෂාව. ප්‍රතිග්‍රහණ පරීක්ෂාව කියන්නේ මේ 아무තු දෙයක් නෙමෙයි. අපි සම්පූර්ණයෙන් අර විදිහට ටෙස්ට් කරගත්තාන් පස්සේ අන්තිමට අපි මේකෙදි අපි මේ හදන කට්ටිය ඉන්නේ. හරි. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට සුපර් මාකට් එකකට නම් අපි මේ හදන සිස්ටම් එක. දැන් අපි මේක ටෙස්ට් කරගත්තානේ. හරි. අපි පොඩි chance එකක් දෙනවා ඒ සුපර් මාකට් එකේ වැඩ කරන කට්ටියට. හරි. එතකොට වැඩ කරන කට්ටියට අපි පොඩි chance එකක් දෙනවා. ඕගොල්ලොත් මේක පොඩ්ඩක් ටෙස්ට් කරලා බලන්න කියලා. ඒක අන්තිමටම දෙන්නේ. හරි. අපි කොහොමද යුනිට් බයි යුනිට් ටෙස්ට් කරලා ඒක අවුල් තියෙනවා නම් හදලා ආයෙ අපි සමස්ත පරීක්ෂාව කරලා අපි ඉන්පුට්ස් දීලා අපි අවුට්පුට් අරගෙන ආයෙ ටෙස්ට් කරලා අන්තිමට තුන්වෙනියට ටෙස්ට් එක කරලා සිස්ටම් ටෙස්ට් එක කරලා හතරවෙනියට අන්තිමටම අපි දෙනවා ඒගොල්ලොන්ට අපේ කස්ටමර්ට අපි chance එකක් දෙනවා ඒගොල්ලොන්ට මේක කොහොමද පාවිච්චි කරන්න ඉස්සරහට ඒගොල්ලොන්ට අවස්ථාව දෙනවා මේක පාවිච්චි කරන්න කියලා පරීක්ෂා කරන්න කියන්නේ. එතකොට acceptance testing කියන්නේ ඒක අපි ගලා user නැත්නම් අපේ customer user කියලා දාන්න. future user මේක අනාගතයේදී අපි මේ හදන සිස්ටම් එක පාවිච්චි කරන කට්ටිය තමයි මේක ටෙස්ට් කරන්නේ. ඒකින්ද මේකට future user testing කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ real user සැබෑ පරිශීලකයාට හරහා පරීක්ෂා කරගෙන සිංහල කට්ටිය ඒක ලියා ගන්න. ඉංග්‍රීසි කට්ටිය ලියා ගන්න future user testing. කැමති නම් දෙකම හරි ලියා ගන්න. කොහමද ඕක තමයි වෙන්නේ බෑ. හරි. මේකත් ලියා ගන්න අතන පල්ලේ ඊඩමදී ඉඳන් අපි මෙතනට ගත්තේ. මේ හතරවෙනි එක අතන පල්ලෙහෙම මේකත් ලියා ගන්න. වීඩියෝ පෝස් කරලා.
හරි ලියාගත්තානේ. හා ඔන්න අපි ඒතකොට ටෙස්ට් කරලත් ඉවරයි දැන් අපේ සිස්ටම් එක. ටෙස්ට් කරලා ඉවරයි. දැන් ටෙස්ට් කරලා ඉවරයි කියන්නේ දැන් මේකේ අවුලක් නැහැ කියන එක. නේ? අපි ටෙස්ට් කරගත්තා කියන්නේ අපේ සිස්ටම් එකේ අවුලක් නැහැ කියන එක තමයි. ඔන්න දැන් මේක ඉෂුව එකක් නැහැ. මොකද එරර්ස් තියෙනවනේ මේක අපි එරර්ස් ෆික්ස් කරලා ඩිබග් කරලා තින්නේ. මේක දැන් no issues. මේක දැන් අපිට යූස් කරන්න පුළුවන් ලෙවල් එකට ඇවිල්ලා තියෙනවා. right? එතකොට ඊළඟට අපි යනවා fifth step එකට යනවා. හරි? දාගන්න number 5 දාගන්න deployment of the system. Deployment of the system. ඒ කියන්නේ මොකක්ද? අපි මේක අවුලක් නෑ දැන් මේ සිස්ටම් එකේ අවුලක් නෑ එහෙනම් මේ සිස්ටම් එක දැන් ඒගොල්ලන්ට දීලා එතන වැඩ කරවන්න තමයි දැන් තියෙන්නේ. හරි? ඒ කියන්නේ දැන් බැංකුවකට නම් හැදුවේ ඒ බැංක් එක ඇතුළට දැන් අපි මේ සිස්ටම් එක දාලා බැංක් එක ඇතුළේ වැඩ කරන්න දාන එක තමයි තියෙන්නේ. සුපර් මාකට් එකකට නම් හැදුවේ සුපර් මාකට් එක ඇතුළේ දාන්න තියෙන්නේ. රජයේ ආයතන ගවර්න්මන්ට් එකකට නම් හැදුවේ අපි ඒගොල්ලෝ පරණ සිස්ටම් එකකට නම් දීවේ ඔන්න දැන් ඒගොල්ලෝගේ පොත්පත් ටික අයින් කරලා කබඩ් ටික අයින් කරලා අල්මාරි ටික අයින් කරලා මේස ටික අයින් කරලා පෑන් ටික අයින් කරලා කම්පියුටර්ස් ටික එතනට දාලා කම්පියුටර්ස් හරහා දැන් අපි මේ software එක එතන වැඩ කරවන්න තමයි තියෙන්නේ. සිංහලෙන් මේකට අපි කියනවා පද්ධතිය පිහිටුවීම. පද්ධතිය පිහිටුවීම. හරි. අංක පහම එක දාගන්න. එතකොට දැන් මේ සිස්ටම් එක දානවා කියන එකත් දැන් අපිට ඕන විදිහට කරන්න බෑ. හරි. ඒ කියන්නේ දැන් අපි කියු රජය ආයතන කරන හදන්නේ. ඒගොල්ලෝ පරණ සිස්ටම් එකෙන් නම් දිව්වේ. මෙච්චර කල් දැන් හිතන්නකෝ අවුරුදු 20ක් විතර පරණ රජය ආයතනයක් කියන්නේ. එතකොට දැන් අවුරුදු 20ක් තිස්සේම මේගොල්ලෝ දෙවිවර කොළ වල ලියලිය පෑන් වල ලියලිය ඒ පරණ සිස්ටම් එකේ නම් දිව්වේ. අපි දැන් අවුරුදු 20කට පස්සේ දැන් අපි මේ software එකක් හැදුවේ කියලා හිතන්න ඔයගොල්ලන්ට. දැන් අපිට එකපාරට ඒ ටික සම්පූර්ණයෙන්ම අයින් කරන්න. උඹලා ඕක සම්පූර්ණයෙන්ම නවත්තපන් කියලා එකපාරට මේ සිස්ටම් එකෙන් දුවමු කියලා අපිට සජෙස්ට් කරන්න යෝජනා කරන්න බෑ. සජෙස්ට් කරන්න බෑ. මොකද ඒක හයි රිස්ක් වැඩක්. ඒක රිස්ක් එක වැඩි. රිස්ක් එක වැඩි. එහෙම කරන්නේ නැහැ. අර එකපාරට එන ගහන්න වගේ අර කයින් කරලා මේක දාපියෝ කියලා එකපාරට එහෙම කරන්න බෑ. හරි. එහෙම කරන්න බෑ. හරි. ඒකට හොඳම උදාහරණයක් තමයි දැන් මේ දැන් මේ ගවර්න්මන්ට් එකෙන් කරේ. හද්ද මෝඩ වැඩක් කරේ, හද්ද ගොන් වැඩක් කරේ. හද්ද මෝඩ වැඩක් කරේ. මොකක්ද හද්ද මෝඩ? පොහොර කේස් එක. මේ රසායනික පොහොර හොඳ නැහැ කියලා. නේ? රසායනික පොහොර හොඳ නැහැ කියලා කන්සෙප්ට් එකක් ගෙනල්ලා මොකද කරේ? දැන් මේ අවුරුදු ගාණක් තිස්සේ දශක ගාණක් තිස්සේ දැන් මේ රසායනික පොහොර වලින් ගොවිතැන් කරලා මේ අපි මේ සියලුම භෝග ආල් එළවලු මේ සියලුම දේවල් වලට ඒ රසායනික පොහොර පාවිච්චි කරලා අපි කෑවේ බිව්වේ මේ රන් එක ආවේද මෙච්චර රසායනික පොහොර හොඳ නැහැ කියලා අපි දන්නවා. හරි. දැන් ඒකට සිස්ටම් එකක් ගේනවා නම් හොඳයි කියලා අපි දන්නවා. ඒක ගේනවා නම් මොකක්ද ඒක ගේන සිස්ටම් එක? එක පාට රසායනික පොහොර සම්පූර්ණයෙන්ම නවත්තලා නැහැ. අපි එක පාට හොඳ පැත්තට හැරෙමු කිව්වොත් මොකද වෙන්නේ? එක පාට ඒ පොහොර නැවැත්තුවම මොකද වෙන්නේ? අලුතෙන් ඒකට ඇප්ලයි කරන සොලියුෂන් එකට එක පාට අර ගොවිතැන් කරන මේ ගොවියොන්ට එක පාට ඒකට ඇඩොප්ට් වෙන්න බෑ. ඒකට එකපාර මේ හුරු වෙන්න බෑ. අනිත් එක පාර රසායනික පොහොර නවත්තුවාන් පස්සේ ඒක වෙනුවෙන් දෙන සොලියුෂන් එක පාට රට පුරා එක පාට ව්‍යාප්ත කරනවා නම් හොඳ හැම වෙන්නේත් නැහැ. හරි. ඒකට ආර ඉල්ලුමට හරියන සැපයුම ලැබෙනවනම් ප්‍රශ්න නැහැ. එහෙම වෙන්නේත් නැහැ. මේගොල්ලෝ මොකද කරේ? සම්පූර්ණයෙන්ම රසායනික පොහොර නවත්තලා ගේම් හැදුවා මේගොල්ලොන්ගේ අලුත් සිස්ටම් නේ. ඒක දැන් මේ ළඟදී ගෙනාවා මේ අර නයිට්‍රජන් බෝම්බයක් කියලා ගෙනාවා. එකේ බෝම්බ පාර්ට් මේගොල්ලෝ දැම්මා. එතකොට මේ ගොන් රකතිරු වෙන මෝඩ වැඩක් කරගෙන.
රටක කිසිම පාලකයෙක්වත් කිසිම රජයෙක්වත් මේ වගේ ගොම් මෝඩ වැඩක් කරලා නැතුව. හරි එච්චර ගොම් මෝඩ වැඩක් කරලා දැන් මෙයා පොඩි ළමයට මේ අපි වගේ ප්‍රාථමික අයට පවා අපිට තේරෙනවා. නමුත් ඒගොල්ලන්ට තේරුන්නේ නැහැ නේ. ඒ නිසා මේ මෝඩ වැඩි කරේ. නේ ඒගොල්ලෝ දැකලා තියෙන්නේ නිවුස් වල. ඒතකොට මොකද්ද වුනේ? කලින් ඒක සම්පූර්ණයෙන්ම නවත නෑ එහෙම කරන්නේ නැහැ. යම් කිසි සිස්ටම් එකක් ඉම්ප්ලිමන්ට් කරනවා නම් ඒක පාෂලි ඉම්ප්ලිමන්ටේෂන් කියලා අපි කියනවා ඒකට. හරි. කොටසින් කොටස අදියරින් ඉම්ප්ලිමන්ට් කර කර බලනවා. මේ ගොල්ලන්ට තිබ්බ එක ගමකට ඉස්සෙල්ලාම ඒක කරලා බලන්න. එක දිස්ත්‍රික්කයකට ඒක ඉස්සෙල්ලාම කරලා බලන්න. ඒකට සමස්ත වගාවන් වලට නැතුව ඉස්සෙල්ලාම අපි ඒක එක එළවලුවකට නැත්තම් සහල් වලට වෙන්න පුළුවන්. මොකක් හරි එක භෝගයකට වෙන්න පුළුවන්. එහෙම කරලා මොකක් හරි විදිහකින් ඕක ඇනලයිස් කරලා ඔයිට වඩා උගත් මිනිස්සු ඔයිට වඩා ප්‍රොෆෙසර්ස්ලා මහාචාර්යවරුත් එක්ක මේ PhD ගත්ත ඇත්ත එක්ක මේගොල්ලෝ වැඩ කරන්නේ. ඒගොල්ලන්ට අපිට වඩා අවුරුදු දැනුමක් තියෙනවා. ඒ විදිහට කරන්න තිබ්බ. නමුත් මේ අද්ද ගොම් මෝඩ වැඩේ හරක් වැඩේ තමයි කරේ. හරි. පිස්සෙක් නිකන් පිස්සු වැඩ කරන්නේ. ඒ වගේ වැඩක් නෙමෙයි කරේ. හරි. එතකොට මේ එක්කෝ ඒක ඇත්තටම එක්කෝ මොකක් හරි මේගොල්ලොන්ට එක්කෝ මොකක් හරි ඇත්තටම මේ මොංගල්ලයක් තියෙනවා. හරි මොකක් හරි පිස්සුවක් තියෙනවා නැත්තම් මේගොල්ලන්ට ඕනේ මොකක් හරි මිනිස්සුන්ගෙන් පලි ගන්න. නැත්තම් එක්කෝ මේගොල්ලන්ට ඕනේ මොකක් හරි දැන් මේගොල්ලෝ අනාගතයෙන් පස්සේ මුරණ්ඩුකමට අර ලොකු සීන් එක දාන්න ඕන. ඒක ඉතින් ගොන්කමක් තමයි ඒක කරන්නේ. එක්කෝ පිස්සු එක්කෝ මොංගල් එක්කෝ තේරෙන්නේ නැහැ එක්කෝ මිනිස්සුන්ගෙන් පලි ගන්නවා එක්කෝ මුරණ්ඩුකම. මොකක් හරි ඔය දේවලින් හේතුවක් තමයි. ඉතින් මේ මොකක් හරි ඉන්න අන්තිම මිනිස්සු තමයි මාරු වෙන්නේ. ඉතින් අන්න ඒ දේ තමයි දැන් මේ අපි මේ පාඩමේ මෙන්න මෙතන කොටසෙත් වෙන්න ඕනේ දේ. හරි. ඒතර වෙන්න ඕන දේ. ඒතකොට මේ අපි මේ අලුත් සිස්ටම් එකක් හදලා software එකක් හදලා අපි ඒක ඉම්ප්ලිමන්ට් කරන්න යද්දි අපි ඒක ඩිප්ලොයි කරන්න යද්දි ඒක කරන විදිහක් තියෙනවා. හරි. ඒක කරන විදිහක් තියෙනවා. එතකොට අපි හදපු සිස්ටම් එක අනුව අපි සිස්ටම් එක දාන්න යන තැන අනුව සහ සිස්ටම් එක අනුව ඒක ඩිපෙන්ඩ් වෙනවා. ඒක වෙනස් වෙනවා. අපිට ඒක ඩිරෙක්ට් ඩිප්ලොයි කරන්න පුළුවන් තැනුත් තියෙනවා. හරි ඩිරෙක්ට් ඩිප්ලොයි කරන්න තැනුත් තියෙනවා. නැත්නම් ඒක පාෂලි ඉම්ප්ලිමන්ට් කරන්න පුළුවන් කරන්න ඕන තැන් තියෙනවා. හරි. එතකොට අපි ඒ විදිය වල ටික පොඩ්ඩක් බැලුවොත් පළවෙනි එක තමයි ඩිරෙක්ට් ඩිප්ලොයිමන්ට්. හරි. පළවෙනි එක තමයි ඩිරෙක්ට්. ඩිරෙක්ට් කියන්නේ ඍජු සිංහලෙන් කිව්වොත්. මොකද්ද මේ ඩිරෙක්ට් ඩිප්ලොයිමන්ට් කියලා කියන්නේ? ඩිරෙක්ට් ඩිප්ලොයිමන්ට් කියලා කියන්නේ දැන් අපි ගොම් වැඩක් කියලා. එතකොට මේ ගොම් වැඩේට තමයි අපි කියන්නේ මේ ඩිරෙක්ට් ඩිප්ලොයිමන්ට් කියලා කියන්නේ. හරි. එතකොට මේක මේ මොකක් හරි පොඩි වැඩක් නම් මේක කරාට අවුලක් නැහැ. පොඩි වැඩක් කියන්නේ මොකද්ද? මේ පොඩි දැන් මම කවුරු හරි මිනිස්සේ පටන් ගන්නවා පොඩි කඩයක්. පොඩි බිස්නස් එකක් කියලා හිතන්න. පොඩි බිස්නස් කියන්නේ පොත් කඩයක් කියලා හිතන්න. පොත් කඩේ මෙච්චරක සොෆ්ට්වෙයාර් එකකින් නෙමෙයි දිව්වේ. ඒ මිනිස්සයා දවසේ ආදායම් පොතක ලියනවා, වියදම් පොතක ලියනවා. එහෙම එයා පොඩියට කරන් එයාගේ ෂොප් එක වෙනුවෙන් අපි සිස්ටම් එකක් හැදුවොත් අපිට පුළුවන් මේ පොත් ටික සම්පූර්ණයෙන්ම අයින් කරලා දැන් ඔයා මේ සොෆ්ට්වෙයාර් එකෙන් ඔයාගේ බිස්නස් එකේ වැඩ කටයුතු කරන් යන්න කියලා. ඒක ලොකු අවුලක් නැහැ. පොඩි ෂොප් එක පොඩි බිස්නස් එකක්. ඒතකොට ඒ වගේ තැනක මේ ඩිරෙක්ට් ඩිප්ලොයිමන්ට් කරන කියන එක කරාට අවුලක් නැහැ. ඒ කියන්නේ එයා මෙච්චර කරන් ආපු සම්පූර්ණ සිස්ටම් එක සම්පූර්ණයෙන්ම නතර කරලා අපේ සිස්ටම් එක එතන ක්‍රියාත්මක දාලා එතන කම්පියුටර් බේස් අපේ කම්පියුටර් සිස්ටම් එක එක්සිකියුට් කරනවා රන් කරනවා. හෝල් සිස්ටම් එක මෙයාගේ හෝල් සිස්ටම් එක සම්පූර්ණයෙන්ම නතර කරලා නිව් සිස්ටම් එක ඉම්ප්ලිමන්ට් කරලා ඒක එක්සිකියුට් කරන්න පටන් ගන්නවා. හරි. මේකට තමයි කියන්නේ අපි ඩිරෙක්ට් ඩිප්ලොයිමන්ට් කියලා කියන්නේ. හරි. අංක 5 දාගත්තා. වීඩියෝ පෝස්ට් කළා මේක ලියාගන්න ඉක්මනට. පීරියඩ් ලස්සන ලියාගන්න පාට බෑන් වලින් පාවිච්චි කළු බෑන black blue ඒ කලර්ස් යූස් කරන්න එපා කියලා තියෙනවා.
හරි ලියාගත්තානේ. හරි. ඊළඟ විදිහ තමයි අපේ සිස්ටම් එක අපේ software එක ක්‍රියාත්මක කරවන්න පුළුවන් අදාළ තැන එක වැඩේ කරන්න පටන් ගන්න පුළුවන් ඊළඟ විදිහ තමයි parallel. දෙවෙනි විදිහ තමයි parallel. parallel. ඒක සිංහලෙන් කියනවා අපි සමාන්තර කියලා. සමාන්තර. ඒ කියන්නේ මොකක්ද? ඒ කියන්නේ මොකක්ද? ඒ කියන්නේ මේක තමයි අත්‍තරම ගොඩක් මේක ගොඩක් සුදුසු ක්‍රමයක්. right. එතකොට මේකෙදි පරණ සිස්ටම් එක ඒ තැන දුවන පරණ සිස්ටම් එක දුවන ගමන් අපේ අලුත් සිස්ටම් එකක් දුවනවා. ඒ කියන්නේ පරණ එකක් දුවනවා අලුත් එකක් දුවනවා. හරි. හරි. එතකොට මේකේ තියෙන හොඳ තමයි පරණ සිස්ටම් එක දුවනවා අලුත් සිස්ටම් එකක් දුවනවා. එතකොට අපිට චෙක් කරගන්න පුළුවන්. එතකොට අපිට නෙමෙයි ඇත්තටම ඒගොල්ලොන්ට. හරි. ඒතකොට අපේ කස්ටමර්ට මේක චෙක් කරගන්න පුළුවන්. මේක කොච්චර ඒගොල්ලොන්ට මේක ඇඩොප්ට් වෙන්න පුළුවන්ද මේක දැන් මේ අපේ අලුත් සිස්ටම් එකත් එක්ක ඒගොල්ලොන්ට සෙටල් වෙන්න ටික කාලයක් යනවා. එතකොට පරණ සිස්ටම් එකක් දුවන ගමන් අලුත් සිස්ටම් එක දුවද්දි පරණ සිස්ටම් එක කොච්චර පරණ සිස්ටම් එක දුවන ගමන් පරණ සිස්ටම් එකේ ඒගොල්ලන්ට එතකොට ඒගොල්ලොන් මෙච්චර කල් කරන් ආපු වැඩ ටික as usual කරගෙන යන්න පුළුවන්. එතකොට අලුත් සිස්ටම් එකත් එක්ක අලුත් සිස්ටම් එක ආපුවාම අලුත් සිස්ටම් එකක් දුවනවා පරණ සිස්ටම් එකක් දුවනවා. ඒතකොට පරණ සිස්ටම් එක ඒගොල්ලන්ගේ වැඩ ටික කරන් යනවා. අලුත් සිස්ටම් එකක් දුවන නිසා ඒගොල්ලන්ට අයිඩියා එකක් ගන්න පුළුවන් අලුත් සිස්ටම් එක හොඳයිද නැද්ද කියලා. එතකොට අලුත් සිස්ටම් එක හොඳයි කියලා ඒගොල්ලෝ මොකක් හරි මූවමන්ට් එක ඒගොල්ලන්ට කොයි වෙලේක හරි ඒගොල්ලන්ට සැටිස් වුණොත් ඒගොල්ලෝ අන්න ඒ වෙලාවට පරණ සිස්ටම් එක නතර කරලා අලුත් සිස්ටම් එකෙන් දුවනවා. හරි. ඕල් සිස්ටම් එක ඒගොල්ලෝ වැඩ ටික කරන් යනවා. හරි. ඒ කරන් යන අතරතුරේ අපේ නිව් සිස්ටම් එකත් ඉම්ප්ලිමන්ට් කරලා ඒකෙත් වැඩ කරන් යන්න පටන් ගන්නවා. හරි. නිව් සිස්ටම් එකත් වැඩ කරන් යන්න පටන් ගන්නවා. හරි. එතකොට මේ දෙකම මෙන්න මේ වෙලාවේදී මෙහෙම යද්දි හරි. එක මූවමන්ට් එකක මේගොල්ලොන්ට හිතුනොත් පරණ සිස්ටම් එක දැන් ඇති දැන් මේකෙන් අපිට දුවන්න පුළුවන් කියලා අන්න ඒ වෙලාවට තනිකර නිව් සිස්ටම් එකෙන් මේගොල්ලෝ දුවන්න පටන් ගන්නවා. හරි. හරි. මේක ලියා වීඩියෝ එක පෝස්ට් කරලා මේකත් ඉක්මනට ලියන්න.
හරි නේද? right. එතකොට ඊළඟට අපේ සිස්ටම් එක ඇප්ලයි කරන්න තව විදිහක් තමයි අපි දැන් මේ රෝමන් නම්බර් 2 නේ දැන් මේ රෝමන් නම්බර් 3 පයිලට් ඩිප්ලොයිමන්ට් කියලා අපි මේකට කියනවා නියමුමය කියලා කියනවා සිංහලෙන් නියමුමය පයිලට් ඩිප්ලොයිමන්ට් කියලා කියනවා. එතකොට මේකෙදි වෙන්නේ අපේ සිස්ටම් එකේ අදාළ තැන එක තැනකට විතරක් අපි දාලා බලමු. එක තැනකට විතරක් අපි පොඩි දැනකට විතරක් ඒක දාලා බලමු. එක්සැම්පල් එකක් විදිහට අපි බෑන්ක් එකකට නම් අපි හැදුවේ කොමර්ෂල් බෑන්ක් එක වෙනුවෙන්ම නම් අපි හැදුවේ මුළු ලංකාවේම කොමර්ෂල් බෑන්ක්ස් වලට අපි අලුත් සිස්ටම් එක දාන්න නැතුව ඉස්සෙල්ලාම අපි එක බ්‍රාන්ච් එකකට විතරක් අපි අලුත් සිස්ටම් එක දාලා බලමු. හරි. එතකොට ඕල් සිස්ටම් එක එනවා. ඒක එන අතරතුරේ ඕල් සිස්ටම් එක මෙහෙම දිගටම යනවා. ඕල් සිස්ටම් එක වැඩ කර ඉන්න අතරතුරේ නිව් සිස්ටම් එක දානවා. එක බ්‍රාන්ච් එකකට විතර නැත්නම් එක ආකාරي කම්පැනි එක ඇතුළේම එක අංශයකට විතරක් දාන්න. හරි. එහෙම ගිහිල්ලා සෙට් වෙනවා කියලා හිතුවොත් මුළු කම්පැනි එකකටම මුළු හැම තැනටම ඒ සිස්ටම් එක දාලා දුවු. හරි. වීඩියෝ පෝස්ට් කරලා ලියන්නේ. හරි. ලියාගත්තා. අන්තිම විදිහ තමයි ෆේස් ඩිප්ලොයිමන්ට් කියලා කියනවා. ඒ කියන්නේ සිංහලෙන් කිව්වොත් අධියරමය පිහිටුවීම. හරි. ඒතර මේකෙදි වෙන්නේ අර වගේ වැඩක්ම තමයි මේකෙදි වෙන්නේ මේ අපි මේ සිස්ටම් එකේ මුළු සිස්ටම් එකම දාන්න. දැන් අපි ඉස්සල්ලා කිව්වේ මුළු සිස්ටම් එකම එක බ්‍රාන්ච් එකකට දානවා කියලා. ඒකම නෙමෙයි. අපේ සිස්ටම් එකේ එක කොටසක් විතරක් ඉස්සල්ලාම ඇක්ටිව් කරලා බලන්න. හරි. එක කොටසක් විතරක්. ඒ කියන්නේ සුපර් මාකට් එකකට නම් දාන්නේ. සුපර් මාකට් එකෙත් එක බ්‍රාන්ච් එකකට ගියමුකෝ දාන්නේ. ඒකෙත් අපේ සිස්ටම් එක අර කස්ටමර්ස්ලත් එක්ක ගනුදෙනු කරන දේවල් කරන්නේ. හරි. ඒ කියන්නේ කැෂියර් එකේ කස්ටමර්ස් රිලේෂන්ෂිප්ස් තියෙන ඒ දේවල් කරන්නේ. ඉස්සෙල්ලාම අපි සුපර් මාකට් එක ඇතුලේ ඒගොල්ලන්ගේ ඉන්ටර්නල් ප්‍රොසෙස්, ඒගොල්ලන්ගේ ස්ටෝ කීපින්, ඒ වගේ ඇතුලේ ප්‍රොසෙස් ටික කරන් යන දේවල් ටික විතරක් ඉස්සෙල්ලාම කරනවා. ඒ ටික හරියට ගියොත් ඒකත් එක්ක ඊළඟ අදියරට යනවා. ඒ කියන්නේ කස්ටමර්ස්ලත් එක්ක වැඩ කරන දේවල් ටිකත් අපි අපේ සිස්ටම් එකෙන්ම දුවනවා. අන්න ඔය විදිහට යන එක තමයි අපි කියන්නේ ෆේස් ඩිප්ලොයිමන්ට් කියලා කියන්නේ. ඕල් සිස්ටම් එකේ එනවා. ඒක එද්දි එක දැනගෙන නම් අපි දානවා අපේ නිව් සිස්ටම් එකේ සම්පූර්ණයෙන්ම නෙවෙයි නිව් සිස්ටම් එකේ පාර්ට් 1 නම් නේ. එහෙම දාලා ඒක හරියට සෙට් වුණොත් ඕල් සිස්ටම් එකත් යනවා. එහෙම සෙට් වුණොත් පාර්ට් 1 යන අතරතුරේ
new system එකේ තව part එකක් implement කරලා වැඩ කරන්න පටන් ගන්නවා. part 2 දාන්න. මේ විදිහට කොටසින් කොටස වැඩි කරගෙන new system එක වැඩි කරගෙන යනවා. හරි. ඕකට තමයි අපි phase diploma අධ්‍යයනයෙන් අධ්‍යයන අපේ new system එක අපි implement කරන්න ඕන. හරි. right. වීඩියෝ පොස්ට් කරලා ලියන්න. හරි යාත්‍රා. එතකොට ඔන්න අපි කතා කරන්නේ ඉතින් ඉන්ෆර්මේෂන් සිස්ටම් එකක් ඩෙවලොප් කරන්නේ කොහොමද කියන එක ගැන. පළවෙනියටම අපි රික්වයර්මන්ට්ස් ටික කලෙක්ට් කරගන්න ඕනේ. ඊළඟට අපි ඒ ටික ඩිසයින් කරගන්න ඕනේ, ප්ලෑන් කරගන්න ඕනේ දෙවෙනියට. තුන්වෙනියට අපි කෝඩින් කරලා සම්පූර්ණයෙන්ම සොෆ්ට්වෙයාර් එක හදනවා, සිස්ටම් එක හදනවා. හතරවෙනියට අපි මොකද්ද කරේ? ඒ ටික ටෙස්ට් කරගත්තා. එක එක විදිහ වලින් ටෙස්ට් කරගත්තා. සම්පූර්ණයෙන්ම ටෙස්ට් කරගෙන ඒකේ එරර්ස් තියෙනවා නම්, අවුල් තියෙනවා නම් ඒක ෆික්ස් කරනවා. ඊළඟට පස්වෙනි අපි මේ ස්ටෙප් එකේදී කරේ අපි හදපු සොෆ්ට්වෙයාර් සිස්ටම් එක අපි එතනට දානවා. හරි. අපි සිස්ටම් එක හදපු තැනට අපි දාලා ඒක ක්‍රියාත්මක කරනවා, රන් කරනවා. ඒක කරද්දී අපි කරන එක එක විදි තියෙනවා, මෙතඩ්ස්. අපිට එකපාර දාන්න එන ගහන්න වගේ එකපාර දැම්මොත් වැඩේ යවු. හරි. එහෙම දාන්න පුළුවන් තැන් තියෙනවා. ඒක වැඩි සුදුසු. ඒ කියන්නේ වැඩි එක සූටබල් වෙන්නේ නැහැ. කියන්නේ වැඩි එක not appropriate. එතකොට ඒ විදිහට කරනවා. එතකොට මේක තමයි පස්වෙනි ස්ටෙප් එක. හරි. එතකොට ඊළඟ ස්ටෙප් එකේදී අපි කරන්නේ මේක මේන්ටේන් කරන් යද්දි මොකක් හරි අවුල් වෙනවා නම් ඒක ගැනත් අපි හදපු කට්ටිය විසින් ඒ කියන්නේ අපි බඩුවක් ගත්තාම අපිට වොරන්ටි හම්බ වෙනවනේ. ඒ කියන්නේ අවුරුද්දක් ගියත් ඒ බඩුවේ මොකක් හරි අවුලක් ගියොත් අපි ගත්ත තැනින් අපි ඒක හදාගන්නවා. ඒ වගේ තමයි මේ සොෆ්ට්වෙයාර් එකක්, සිස්ටම් එකක් කියන්නේ අන්න ඒ වගේ දෙයක්. අපි හදලා දුන්නා කියලා ඒක එතනින් ඉවර වෙන්නේ නැහැ. ඒක මේන්ටේන් කරන් යද්දි කාලයක් යද්දි ඒක මොකක් හරි අවුලක් වුණොත් නැත්නම් ඒක ඒගොල්ලන්ට වෙනසක් කරගන්න වුණොත් අපි කරලා දෙන්න පුළුවන්. එතකොට ඒක තමයි 6 ස්ටෙප් එක. නෙක්ස්ට් ස්ටෙප් එක ඒක. එතකොට ඒක අපි ඊළඟ පාඩමේ ඊළඟ දවසේ අපි ඊළඟ රෙකෝඩින් එකේ හරි ඊළඟ ලයිව් ක්ලාස් එකේ හරි ඒක ඩිස්කස් කරනවා. එතකොට මේ ටික තමයි අපි මේකෙදි බැලුවේ මෙතනට වෙනකම්. මෙතන ඉඳන් ඊළඟට 6 ස්ටෙප් එක. ෆයිනල් ස්ටෙප් එක තමයි ඊළඟ තියෙන්නේ මේන්ටේනන්ස් ස්ටෙප් එක. ෆයිනල් ස්ටෙප් එකේදී මොකද වෙන්නේ කියලා බලමු. රයිට්. එතකොට මේ ටික මෙතනින් ඉවරයි. හරි. ඊළඟ එකේදී අපි මෙතන ඉඳන් කන්ටිනියු කරමු.